සාදුකාර පවත්වන්න. බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ධර්මය බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහටමයි ප්‍රගුණ කළ යුත්තේ. වෙනත් කිසිම ක්‍රමයකින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කිසිවෙකුටත් එහි නියම ප්‍රතිලාභ ලබන ආකාරයට ප්‍රගුණ කරන්න බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම ස්වාමී කියලා කියන්නේ. ධර්මයේ ස්වාමී භාව තියෙන බුදුරජාණන් වහන්සේට ස්වාමී භාව. ධර්මයේ නිර්මාතෘ නැත්නම් ධර්මයේ හිමිකම තියෙන බුදුරජාණන් වහන්සේටයි. ධර්ම ස්වාමී. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වූ විදිය අපි අනුගමනය කළ යුතුමයි. අපි කලින් ඉගෙන ගත්ත බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මයේ තුල අප තේරුම් ගත යුතු එහෙම නැත්නම් අපේ අවධානය යොමු යුතු අපි ඉගෙන ගත යුතු ධර්මතා 4ක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. අපි ධර්මයේ ඉගෙන ගනිද්දී ඒ ධර්මතා 4 ගැන අපට වටහා ගැනීමට නොහැකි නම් අපේ දහම් අධ්‍යයනය අසාර්ථකයි. ඒතර අපි ත්‍රිපිටකයේ කුමක් කොතනකින් ඉගෙන ගත්තත් ඒ භාගතුන්ස් පෙන්වූ ආකාර 4ට ඒ ආකාර 4න් යුක්ත ධර්මය ගැන දැනුම ධර්මඥානය අප තුළ ඇති වෙන්න ඕන. ඒ ආකාර 4 තමයි අපි කවුරුත් දන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විදියට. ඒතර මේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පළවෙනි ධර්මය අභිඥාවෙන් යුක්තව අවබෝධ කළ යුතු ධර්මයේ විදියට. විශේෂ නුවණින් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කළ යුතු ධර්මයක් විදිහටයි පළමු ආර්ය සත්‍ය පෙන්වන්නේ. ඒ ධර්මය පංච උපාදානස්කන්ධයේ විදිහටයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා විශිෂ්ට ඥාණයෙන් එහෙම නැත්නම් අභිඥාවෙන් යුක්තව ප්‍රහාණය කළ යුතු ධර්මයක් ගැනත් පෙන්වා දෙනවා. අවිද්‍යාවත් භව තණ්හාවත් ඒ ප්‍රහාණය කළ යුතු අභිඥාවෙන් යුක්තව ප්‍රහාණය කළ ධර්මයේ විදිහටයි අපට පෙන්වන්නේ. ඊළඟට විශිෂ්ට ඥානයෙන් යුක්තව එහෙම නැත්නම් අභිඥාවෙන් යුක්තව සාක්ෂාත් කළ යුතු ධර්මය විදියට පෙන්වා දෙනවා විද්‍යාව සහ විමුක්තිය කියන ධර්මයන්. ඊළඟට අභිඥාවෙන් යුක්තව එහෙම නැත්නම් විශිෂ්ට ඥානින් යුක්තව පුහුණු කළ යුතු වැඩි යුතු ධර්මයක් විදිහට පෙන්වනවා සමතය සහ විදර්ශනාව. ඒතර අපි ධර්ම ඉගෙන ගනිද්දී මේ ධර්මතා ගැන දැනුමයි එහෙම නැත්නම් ධර්ම ඥානය අප තුළ පිරිසිදු විය යුතුයි. අවබෝධ කළ යුතු ධර්මයේ පිළිබඳ ඊටා හොඳ පිරිසිදු දැනුමක් ධර්මඥානයක් ඇති වෙන්න ඕන ධර්මයේ ඉගෙන ගන්න කෙනා තුළ. ප්‍රහාණය කළ යුතු ධර්මයේ ගැනත් ඊටා හොඳ ධර්මඥානයක් ඇති වෙන්න ඕන. ධර්මයේ ඉගෙන ගන්න කෙනා තුළ. සාක්ෂාත් කළ යුතු ධර්මයේ ගැනත් ඒ වගේ ඊටා හොඳ ධර්මඥානයක් තියෙන්න ඕන, ඇති වෙන්න ඕන. පුහුණු කළ යුතු වැඩි යුතු ධර්මයේ ගැනත් ඊටා හොඳ ධර්මඥානයක් පිරිසිදු ධර්මඥානයක් තියෙන්න ඕන. ඒ ධර්මඥානය ධර්මයේ අසා දැනගත් පමණින්ම හටගන්නේ නැහැ. පුහුණුවත් සමග පුහුණු වීමෙන් ධර්මයේ පුහුණු වීමෙන් තමයි පිරිසිදු බව වැඩි ඉපදී වැඩෙන්නේ. ධර්ම ශ්‍රවණයෙන් අප තුළ ඇති වෙන්නේ ධර්මයේ පිළිගැනීම. ධර්ම ශ්‍රවණය තුළින් ධර්මයේ පිළිගැනීමටපත් වෙනවා. පිළිගත් ධර්මය යෝනිසෝ මනසිකාරය කිරීමෙන් නුවණින් කල්පනා කිරීමෙන් තමයි අප තුළ ඒ ගැන ඊටා නිවැරදි පිරිසිදු ඥානය ධර්මඥානය ඉපදී වැඩි සම්පූර්ණත්වයටපත් වෙන්නේ. එතකොට මේ විදිහට මේ ධර්ම ශ්‍රවණය කරන කෙනා තුළ ධර්මයේ ගැන පිළිගැනීම අදාහ ගැනීම ඇති වෙනවා.
ධර්මයේ අදාහගත්ත කෙනා තුළ යෝනිසෝ මනසිකාර ඒ ධර්මයට අනුව කල්පනා කිරීම ඉපදෙනවා. ඉපදී වැඩි බලවත් වෙනවා. ඒ විදිහට ධර්මය කෙනෙක් තුළ පිහිටද්දී නීවරණ ප්‍රහාණය වෙනවා. නීවරණ වලට ආහාර නොලැබී නීවරණ දුබල වෙලා නීවරණ දුර්වල වෙලා යනවා. නීවරණ බලවත් වෙන්නේ නැහැ. සිත පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු වූ සිත විශිෂ්ට ඥානය පිණිස පවතිනවා. විශිෂ්ට ඥානය කියලා කියන්නේ ධර්මය හොඳින් පිහිටා වැඩි සම්පූර්ණ වීම පිණිස පවතින පිරිසිදු ස්වභාවයේ සිටි. ධර්මයේ තේරුම් ගැනීම තියෙන හැකියාව. තමා තුලින් ධර්මයේ දකින්න තියෙන නේද? තමා තුල ධර්මයේ තේරුම් ගැනීමට තිබෙන දක්ෂකම. අර මහා පොළවේ තියෙන මැණික් පිරිසිදුව අඳුර ගන්න දක්ෂකමක් තියෙන්න ඕනේ. හැමෝටම ඒ ශාස්ත්‍රේ බෑනේ. නේද? ඒ වගේ තමන් තුල තිබෙන ධර්මය අඳුර ගන්න ඕන. තමා තුල ධර්මයේ තියෙන බව. ඒ නුවණ තමා තුල තිබෙන ධර්මයේ අඳුර ගැනීමේ නුවණ, දැකීමේ නුවණ තමයි විශිෂ්ට ඥානය කියලා කියන්නේ. එතකොට මේ අද මම කතා කරන්න කල්පනා කළේ භව තණ්හාව විශිෂ්ට ඥාණයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මතාවයක් විදිහට පෙන්වනවා. ඒතර භව තණ්හාව ඒ විදිහට පෙන්වන්නේ භව තණ්හාව ප්‍රහාණයටපත් නොවි අනිකුත් එක තණ්හාවක්වත් ෂේ වෙන්නේ නැහැ. භව තණ්හාව තිබෙද්දීම කාම තණ්හා, විභව තණ්හා ප්‍රහාණයටපත් වෙන්නේ නැහැ. භව තණ්හාව තේරුම් ගැනීම තමයි දුෂ්කර දේ බවට පත් වෙලා තිබුණේ ලෝකේ. තේරුම් ගන්න බැරුව සැඟවී තිබුණු දේ භව තණ්හාව. බලන්න බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න පෙර උන්වහන්සේ සත්‍ය කුමක්ද කියලා සොයාගෙන ගියා. සත්‍ය කුමක්ද කියලා සොයාගෙන ගියේ රජමාලිගාවේ සිටිද්දීම උන්වහන්සේ තේරුම් ගත්තා දුකට අයිති ධර්මයන් මොනවද කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. දුකක් තියෙනවා මේ ලෝකේ සාමාන්‍ය දෙයින් විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ධනෙන් බලයෙන් කිසිවකින් විසඳා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. මොකද්ද වයසට යෑම නිසා හටගන්න දුක් පීඩා. වයසට යෑම දුකට අයිති දෙයක්. ලෙඩවීම දුකට අයිති දෙයක්. මරණයටපත් වීම දුකට අයිති දෙයක්. මේ වයසට යෑම ලෙඩවීම මරණය ආදී දුක් පීඩා ඒ කියන අර්බුදේ නැත්තම් ඒ ප්‍රශ්නේ හැම කෙනෙකුටම පොදුයි. කිසිම කෙනෙකුටකින් මට මේක අයිති නෑ කියලා නිදහස් වෙලා හිටපු කෙනෙක් ඒ කාලේ හොයාගන්න නෑ. උන්වහන්සේ රජමාලිගාවේ සිටිද්දීම තමයි මේ ගැන අවබෝධය ඇති කරගත්තේ. ලෙඩවීමෙන් බේරෙන්න පුළුවන් කිසි කෙනෙක් උන්වහන්සේට මුණ ගැහුන්නේ නෑ. මරණයෙන් බේරෙන්න පුළුවන් කිසි කෙනෙක් උන්වහන්සේට මුණ ගැහුන්නේ නෑ. වාසිත යෑමෙන් බේරෙන්න පුළුවන් කිසි කෙනෙක් උන්වහන්සේට බේරුන්නේ නැහැ. හම්බුන්නේ නැහැ. මුණ ගැහුන්නේ නැහැ. එහෙම ඊළඟට තමයි උන්වහන්සේ තේරුම් ගත්තා ලෙඩවීම, මරණය, වාසිත යෑම කියන දේවල් ඒකාන්තෙන් දුකක්. දුකෙන් තොර ලෙඩවීමක් ලෝකේ නැහැ. දුකෙන් තොර වාසිත යෑමක් ලෝකේ නැහැ. දුකෙන් තොර මරණයක් ලෝකේ නැහැ. ඒ නිසා උන්වහන්සේ තේරුම් ගත්තා අවබෝධ කළා ලෙඩවීම ඒකාන්තෙන් දුකක්. මරණයටපත් වීම දුකක්. වාසිත යෑම දුකක් කියලා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ රජමාලිගාව සිටිද්දීම අවබෝධ කරගත්තා. උන්වහන්සේට උවමනා වුණේ මේ ප්‍රශ්نين බේරෙන්නේ කොහොමද? ඒ දුක් පීඩ වලින් නිදහස් වෙන්නේ කොහොමද කියන දේ තමයි උන්වහන්සේ සෙව්වේ. මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද? මේකට මාර්ගය මොකක්ද කියලා හොයාගෙන ගියේ. නමුත් ඒ වෙනකොටත් බොහෝ දෙනා දුක් පීඩ වලින් බේරෙන්න ඕන කියලා හොය හිටපු කට්ටිය කාලේ හිටියා. නේද? අපි අහලා තියෙන ඕන තරන්නේ. අපි අහලා තියෙනවා සිද්ධාර්ථ මහ බෝසතන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරපු වකවානුවේදී බොහෝ දෙනා දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා විවිධ විදිහේ දේවල් අනුගමනය කරමින් හිටියා. එතකොට අපේ භාගතුන් වහන්සේත් දුෂ්කර ක්‍රියා කළා අවුරුදු 6ක් තිස්සේම.
ඒ අනිකුත් අය කරපු දේවල් අනුගමනය කළා. ඒතර බලන්න ඒ කලේ මොකද්ද? දුක නැති කරගන්න ඕන කියන දේ තමයි තිබුණේ. අනුගමනය කළේ දුක නැති කරන්න ඕන කියලා. නමුත් ඒ දුක නැති කර ගැනීම පිණිස දුකේ හේතුවක් දුක හටගන්නේ කොහොමද කියලා හේතුව දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ඒ දුක නැති කරන්න කියලා මහන්සි ගත්ත හැම කෙනෙම කලේ කාමයන් වලට එරෙහිව කාමයන් අතහරිමින් ශරීරයට තියෙන පහසු අතහරිමින් ශරීරයට වද දෙමින් වාසය කිරීමක් තමයි ඒගොල්ලෝ කළේ. නේ? ඒක තමයි අපගේ භාගතුන් වහන්සේ අපට පෙන්වන්නේ මේ අත්ත කිලමතාන යෝගය කියලා. උතර කම්සප පොඩ්ඩක්වත් නොදී කාමයන් කෙරෙහි ඇල්ම පවත්තන්න නැතුව කම්සප පොඩ්ඩක්වත් නොදී ශරීරයට ගොඩාක් දුක් දෙන ක්‍රමයක් තමයි බොහෝ දෙනා අනුගමනය කළේ. ඒකල හිටපු සියලු දෙනා පහේ අනුගමනය කළේ දුකේ නිදහස් වෙන්න වෙරදරන හැම කෙනෙක්ම අනුගමනය කළේ මොද ක්‍රමයක්. ඒතර අපේ බෝසත්න් වහන්සේ ඒ පොදුවේ මේ බොහෝ දෙනා අනුගමනය කළපු ක්‍රම අනුගමනය කර කර බැලුවා. අපි ඒ කරුණ දන්නව නේද? ඒ විවිධ විදිහේ අය විවිධ විදිහේ ක්‍රම අනුගමනය කරමින් කම්සප අතහැර ශරීරයට ගොඩාක් දුක් පීඩා දෙමින් උත්සාහ කළා දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවද කියලා. ඒ අය කල්පනා කළේ දුකෙන් නිදහස් වෙන මාර්ගය එතන තියෙනවා කියලා. නමුත් එයාට ජීවුණු නුවණ විශිෂ්ට ඥානය උපදව ගැනීමේ ශක්තිය වාග්ය එයාට නැහැ. සසරේ පෙරූ පාරමී ශක්තියක් එයාට නැහැ. නමුත් අපේ බෝසත්න් වහන්සේ දීර්ඝ කලක් පාරමී පුරපු කෙනෙක්. පුණ්‍ය ශක්තියෙන් බලවත්. ඒ නිසා උන්වහන්සේට මාර්ගයේ පිනිස අවශ්‍ය ප්‍රමාණය මාර්ගය ගැන දැන ගැනීමට එහෙම නැත්නම් විශිෂ්ට ඥානය උපදවා ගැනීම පිණිස පින පිරලා තිබුණේ. ඒ නිසා උන්වහන්සේට විශිෂ්ට ඥානය ඇති කරගන්න පුළුවන්කම ලැබුණා. උන්වහන්සේ කල්පනා කළා ගිහි ගෙදර උන්වහන්සේ කල්පනා කළා මේ ලෝකේ දුක් දුරු කරන්න කියලා කාමයන් පරිහරණය කළ අය අතරින් වැඩියෙන්ම කාමයන් පරිහරණය කළේ මම. නමුත් කාමයන් පරිහරණය කළාට ඒ දුක් වලින් නිදහස් වීමක් ලබන්න බැරි වුණා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පසුව අපට කියලා දෙනවා සසරේ ජීවිත දිහා බලපුවාම ලෝකේ කම්සප පරිහරණය කර මිනිස්සු දිහා බලපුවාම ඈත අතීත ඉතිහාසයේ නැත්නම් අතීත ජීවිතවල පවා දීර්ඝ සසර කාලයක් පුරාවට බැලුවොත් වැඩියෙන්ම කම්සප පරිහරණය කළා තියෙන්නේ මහා බෝසත්න් වහන්සේ. එතකොට උන්වහන්සේට කම්සප ගැන මේ ජීවිතේ අත්දැකීම් තිබුණා, පෙරත් අත්දැකීම් තියෙනවා. කම්සප කොයිතරම් පරිහරණය කරත් දුකෙන් නිදහස් වීමක් ලබන්න බැරි බව උන්වහන්සේට අවබෝධය ඇති වුණා. ඒ නිසා උන්වහන්සේ ඇත්තරම ඒ ජීවිතේදී කම්සප වලින් දුකෙන් නිදහස් වෙන්න බැරි බව තේරුම් අරගෙන උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළේ නේද? තරම් සප සම්පත් තිබුණා. ඒ සප සම්පත් විඳිමින් ජරා මරණ දුකෙන් තොර වීමක් නිදහස් වීමක් නැහැ කියලා උන්වහන්සේ හොඳටම දැනගෙනයි ඒ කාමයන් අතහැරලා අභිනිෂ්ක්‍රමණය කළේ. ඒස උන්වහන්සේ සම්බුද්ධත්වයට පෙරදීම කාම සුකල්ලිකානු යෝගය දුකෙන් නිදහස් වීම පිණිස මාර්ගය නොවේ කියලා අවබෝධ කළා. ඊට පස්සේ උන්වහන්සේ අනිකුත් අය අනුගමනය කරපු විවිධ ක්‍රම අනුගමනය කළා. ශරීරයට නොයෙකුත් දුක් දුන්නා. කන බොන දේ අතහැරියා, වස්ත්‍ර අතහැරියා, ඊළඟට මේ පහසු ආසන ඒ කියන සියලුම දේවල් අතහැරලා අපමණ දුක් දෙමින් දුකෙන් නිදහස් වෙන ක්‍රමයක් තියෙනවද කිය සොයලා බැලුවා. එතකොට උන්වහන්සේ විදිහට දීර්ඝ කලක් තිස්සේ ඊටාම නුවණින් විමසා බලමින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. ශාරීරික දුක් දීමින් එමෙතන් කාමයන් මුළුමනින්ම අතහැරලා දුකෙන් නිදහස් වීමක් ලබන්න බෑ කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. එතකොට උන්වහන්සේ මුලින් තේරුම් ගත්තා කම්සප බහුල කරලත් දුකෙන් නිදහස් වීමක් ලබන්න බෑ. කම්සප මත්තේම ජීවිතේ ගත කළත් කම්සපම විඳිමින් දුකෙන් නිදහස් වීමක් ලබන්න බෑ කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. ඒ අන්ත දෙක තමයි උන්වහන්සේ පෙන්වන්නේ කාම සුකල්ලිකානෝ යෝගය සහ අත්ති කිලමතාන යෝගය කියලා.
ඊට පස්සේ උන්වහන්සේ අන්ත දෙකම අතහැරලා උන්වහන්සේ කල්පනා කළා මේ අන්ත දෙක දුකෙන් නිදහස් වීම පිණිස පවතින්නේ නැහැ කිසි විදියකින්. එහෙමනම් දුකෙන් නිදහස් වීම පිණිස වන ක්‍රමය මොකක්ද කියලා උන්වහන්සේ කල්පනා කළා. ඒ කල්පනාව පිණිස තමයි උන්වහන්සේ යලි ආහාර ගනිමින් ශරීරයේ පෝෂණය කරගෙන නිවැරදි ක්‍රමයට නිවැරදි මාර්ගයට උන්වහන්සේ පැමිණෙන්නේ. ඒතර නිවැරදි මාර්ගයේ තේරුම් ගැනීමේදී උන්වහන්සේ කල්පනා කළා උන්වහන්සේගේ ඒ ගමනේ පටන් ගන්න මොකද්ද? ජරා මරණ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක උන්වහන්සේගේ පටන් ගමනේ එතනින් පටන් ගත්තේ. උන්වහන්සේ දැක්කා ගෙදර එහෙම නැත්නම් මාලිගාව ඉඳද්දීම වයසට ගිය අය, ලෙඩ වෙන අය, මරණයටපත් වෙන අය දැක්කා. එයා ඒ දුකටපත් වෙලා ඒ දුකෙන් නිදහස් වීමක් නැහැ. ඒතර ඒ ජරා මරණ දුක් සීළු දෙනාට, උපන් සීළු දෙනාට තියෙනවා. නිදහස් වීමක් නැහැ. කොහොමද මේන් නිදහස් වෙන්නේ කියලා හොයාගෙන ගියේ. බලන්න එතකොට සැප සම්පත් බහුල කරමින් ඒ දුකෙන් නිදහස් වෙන්න බෑ කියලා කල්පනා වුණා. තේරුම් ගත්තා. සැප සම්පත් පාලනය කරලා සීමා කරලා සැප සම්පත් සියල්ලම අතහැරලා ඒ දුකෙන් නිදහස් වෙන්න බෑ කියලා උන්වහන්සේ අවබෝධ කළා. බලන්න ඒතර ඒ ගොඩාක් පීඩා ගැහැට ආදී කොච්චර වින්දත් උන්වහන්සේ ප්‍රධාන අරමුණ අයින් වුණේ නැහැ නේද? මූලික අරමුණ අයින් වුණාද? මූලික අරමුණ තිබුණා. මොකද්ද මූලික අරමුණ? ජරා මරණ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක හිව්වේ. ඒතර උන්වහන්සේ අර දුකෙන් නිදහස් වෙන්න බැරි අන්ත දෙකම අතහැරලා උන්වහන්සේ කල්පනා කළා මේ ජරා මරණ වලින් නිදහස් වෙන්නේ කොහොමද? උන්වහන්සේට කල්පනා වුණා මේ ලෝක සත්වයා ජරා මරණ වලට ගොදුරු වෙනවා. ජරා මරණ මැත්තේ දුකටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. නමුත් කිසි කෙනෙකුට මේන් තාම නිදහස් වීමක් නැහැ නේද කියලා උන්වහන්සේට කල්පනා වුණා. උන්වහන්සේ කල්පනා කළා මේ ජරා මරණ කුමක් නිසාද කියලා කල්පනා කළා. ජරා මරණ වලින් පීඩාවටපත් වෙනවා. දුක් දුම්නස් වලටපත් වෙන. ඒතර ජරා මරණ සිළු දෙනාට පොදුයි. නිදහස් වීමක් නැතුවයි ඉන්නේ සිළු දෙනා. මේ විදිහට කල්පනා කළ මහ බෝසතන් වහන්සේ යලි කල්පනා කළේ කුමක්ද? මේ ජරා මරණ කුමක් නිසාද කියලා කල්පනා කළා. උන්වහන්සේ අපට පෙන්වා දෙනවා මට ඒ විදිහට කල්පනා කරනකොට මේ විදිහට අවබෝධ වුණා. කුමක්ද අවබෝධුනේ? ඉපදීම නිසයි ජරා මරණ හටගන්නේ. ඉපදීම ඇති වෙනකොට ජරා මරණ ඇති වෙනවා. මට මේ විදිහට අවබෝධ වුණා කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා. මතකයි නේද? නේද? ඒතර උන්වහන්සේ නිශ්චිතවම අවබෝධ කරගන්නවා. ඉපදීම නිසා ජරා මරණ හට ගන්නවා. ඉපදීම ඇති කල්හි ජරා මරණ තියෙනවා, ඇති වෙනවා කියලා උන්වහන්සේට අවබෝධය ඇති වෙනවා. ඊළඟට උන්වහන්සේ කල්පනා කරනවා ඉපදීම නිසා ජරා මරණ පවතිනවා. ඉපදීමෙන් ජරා මරණ ඉපදෙනවා. එහෙමනම් ඉපදීම නැත්නම් ජරා මරණ නැහැ. ඉපදීම නැතිවීමෙන්, ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා කියලා උන්වහන්සේට කල්පනා වෙනවා. උන්වහන්සේට අවබෝධය ඇති වෙනවා, ඉපදෙනවා. බලන්න ඒතර අර දුකෙන් නිදහස් වීම පිණිස වන අන්ත දෙක අතහැරලා නිවැරදි මාර්ගයට උන්වහන්සේ පැමිණෙන හැටි. ඒ විදිහට උන්වහන්සේ නිවැරදි මාර්ගයට පැමිණෙන්නේ. ඒතර උන්වහන්සේට ඇති වෙන අවබෝධය මොකද්ද? ඉපදීම නිසා ජරා මරණ පවතින්නේ. ඉපදීමෙන් ජරා මරණ ඉපදෙනවා. ඉපදීම නැත්නම් ජරා මරණ නැහැ. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා කියලා උන්වහන්සේට කල්පනා වෙනවා. ඒතර ඒ ඇතිවෙච්ච අවබෝධය කුමක්ද? ඒ ඇතිවෙච්ච අවබෝධය කුමක්ද? ඉපදීම දුකේ හට ගැනීමයි. නේද? ඉපදීම දුකේ හට ගැනීම, එහෙම නැත්නම් ඉපදීම දුකේ හේතුව විදිහට උන්වහන්සේට වැටහෙනවා. දැන් ඒතර ඉපදීම යලි ඉපදීම ගැන උන්වහන්සේගේ හිතේ කැමැත්තක් ඇති වෙයිද? යලි ඉපදීමකට කැමැත්තක් එනවද එතකොට? ජරා මරණ වලට හේතුව ඉපදීම කියන අවබෝධය සමග යලි ඉපදීමකට අවස්ථාවක් ඒ හිතේ ඇති වෙන්නේ නැහැ.
යලි ඉපදීමට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. බලන්නකොට භව තණ්හාව ප්‍රහාණයටපත් වෙන්නේ අන්නේ වැටහීමත් එක්ක. ඒ විශිෂ්ට ඥාණයෙන් තොරව භව තණ්හාව ගැන අදහසක් ඇති වෙන්නේ නැහැ නේද? භව තණ්හාව ප්‍රහාණයටපත් වෙන්නේ නැහැ. විශිෂ්ට ඥාණයෙන් ප්‍රහාණය කළ යුතු දෙයක් විදිහට භව තණ්හාව පෙන්වන්නේ ඒකයි. එතකොට ඒ ඉපදීම නිසා ජරා මරණ ඇති වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා කියන දේ දන්නේ නැත්නම් භව තණ්හාවක් ගැන හිතා ගන්න බෑ නේද? භව තණ්හාවක් ගැන අදහසක් ඇති වෙන්නේ නැහැ. ඉපදීම නිසා ජරා මරණ හට ගන්නවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා කියන වැටහීම තමයි විද්‍යාව කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඉපදීම නිසයි ජරා මරණ ඇති වෙන්නේ. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා කියලා දන්නේ නැත්නම් ඒ නොදන්නා බවම අවිද්‍යාව විදිහටයි භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. එමයයි අවිද්‍යාව. යම් කෙනෙකුට ඉපදීම නිසා ජරා මරණ හට ගන්නවා කියලා තේරෙන්නේ නැත්නම් ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා කියලා තේරෙන්නේ නැත්නම් ඔහු අවිද්‍යාවෙන් යුක්තයි. අවිද්‍යාවෙන් යුක්ත කෙනා තුළ විද්‍යාව නැහැ. ඒතර විද්‍යාව නැති අවිද්‍යාවෙන් යුක්ත කෙනා තුළ ඉපදීම ගැන කැමැත්තක් තියෙනවද නැද්ද? යලි යලි ඉපදීම ගැන කැමැත්තක් තියෙනවද නැද්ද? යලි යලි ඉපදීම ගැන කැමැත්තක් තියෙනවා. දැන් තේරුම් ගන්න ඉපදීම නිසා දුක ඇති වෙනවා. එහෙනම් ඉපදීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස කියන සියලු දුක් හටගන්න ඉපදීම නිසායි කියලා යමෙකුට තේරෙන්නේ නැත්නම් ඒ නොතේරුම්කම අවිද්‍යාව. අවිද්‍යාවෙන් යුක්ත කෙනා ඉපදීමට අකමැතිද කැමැතිද? ඔහු තුළ අකමැත්තක් නැහැ. කැමැති නෑ වගේ ඉන්නවා. නමුත් ඔහුගේ කැමැත්ත තියෙන්නේ දුක් නැති තැනක ඉපදෙන්න කැමැතියි. දුක් අඩු තැනක ඉපදෙන්න කැමැතියි. දුකට බයකුත් තියෙනව නැත්තේ නෑ. දුකට බයක් තියෙනවා. නමුත් ඔහුට දුකට බය තිබ්බට දුක් නැති දුක් අඩු තැනක ඉපදෙන්න කැමැත්තක් ඔහු තුළ තියෙනවා. භව තණ්හාව ප්‍රහාණය වෙන්නේ නැහැ. භව තණ්හාව තේරුම් ගන්න බෑ. ඒ විශිෂ්ට ඥානෙ නෑ. විශිෂ්ට ඥානයේ පිනිස භාගතුන් වහන්සේ පෙන්වූ විදිහට කල්පනා කරන්න අදක්සයි. භාගතුන් වහන්සේ කොහොමද කල්පනා කරන්න කියලා කිව්වේ? ජරා මරණ කුමක් නිසාද? ජරා මරණ ඉපදීම නිසායි. ජරා මරණ නිරුද්ධ වෙන්නේ කොහොමද? ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා කියලා අපි තේරුම් ගත යුතුයි. මුලින් අපි ඒක පිළිගන්න ඕන. මොකද පිළිගන්නේ ඒක තමයි බුදුරජාන් වහන්සේගේ අවබෝධය. බුදුරජාන් වහන්සේ එයයි අවබෝධ කළේ. ඒ අවබෝධය නිකම්ම නෙමෙයි කළේ, අන්ත දෙකක් ගැන ඊටා හොඳ නිවැරදි ආය තවදුරටත් පරීක්ෂා කරන්න සුළුවෙන්වත් පරීක්ෂා කිරීමක් අවශ්‍ය නොවන විදිහට පරිපූර්ණ වශයෙන්ම අවබෝධයෙන් ඒ අන්ත දෙක අතහැරියා. අතහැරීම කුමක්ද? අත්තකල මතාන යෝගයත් කාමසුකල්ලිකාන යෝගයත් කියන අන්ත දෙකම අතහැරියා. අතහැරලා තමයි මේ නිවැරදි මාර්ගය උන්වහන්සේ තේරුම් ගත්තේ, අවබෝධ කරගත්තේ. ඒතර උන්වහන්සේගේ අවබෝධය තමයි අපර ධර්මයේ විදිහට පෙන්වන්නේ. ඒතර අපි භාගතුන් වහන්සේගේ වචනේ අහන අය විදිහට, භාගතුන් වහන්සේගේ වචනේ අපි අදාහගත්තොත්, පිළිගත්තොත්, ඒ ධර්මයේ පිළිගන්න, ධර්මයේ අදාහගන්න කෙනාගේ සිත ඒකාන්තයෙන්ම භාගතුන් වහන්සේ පෙන්වූ විදිහට හිතන්න පෙළඹෙනවා. ඒකට කියන යෝනිසෝ මනසිකාරය කියලා. භාගතුන් වහන්සේගේ ධර්මය එමෙතන් ඒ අවබෝධයෙන් නොපිළිගන්නා සිත ඒ පෙන්වූ ධර්මයේ එලෙස සිතන්න පෙළඹෙන්නේ නැහැ. ඔහුට තියෙන අයෝනිසෝ මනසිකාරය. කුමක්ද අයෝනිසෝ මනසිකාරය? දුක් අඩු තැනක් කොහේ හරි ලෝකේ ඇති. දුක තුනී තැනක් ඇති. පීඩා ගැටලු නැති තැනක් ඇති. ප්‍රශ්න අර්බුද නැති තැනක් ලෝකේ තියෙනවා. අන්න එතන ඉපදෙන්න ඕන කියන හිතක් තියෙනවා. පැහැදිලිද? ඒතර ඒ විශිෂ්ට ඥානය බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළි නොගත් කෙනා තුළ විශිෂ්ට ඥානයේ පිණිස හිත පවතින්නේ නැහැ. ඔහුට තියෙන අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය තුළ විශිෂ්ට ඥානය ඉපදෙන්නේ නැහැ. දැන් තේරුම් ගන්න, ධර්මයේ පිළිගැනීමෙන්
එහෙම නැත්නම් බුදුරජාණන්සේගේ අවබෝධයේ පිළිගැනීමෙන් යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. යෝනිසෝ මනසිකාරය තුල තමයි ධර්ම අවබෝධයේ පිණිසවන විශිෂ්ට ඥානෙ ඉපදෙන්නේ. ඒ විශිෂ්ට ඥානෙන් යුක්තව අවබෝධ කළ යුතු දේ අවබෝධ වෙනවා. මොකක්ද අවබෝධය? අවබෝධ කළ යුතු දේ මොකක්ද? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය ගැන භාගතුනස් පෙන්නන්නේ මහණෙනි මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ කෙටියෙන් කියන දුක කෙටියෙන් කියන්නේ. නේද? ඒතර කෙටියෙන් කියන දුක කෙටියෙන් විග්‍රහ කරන පංච උපාදානස්කන්ධය කියලා. ඒතර ඒක අපට එකපාරට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. එකපාරට තේරුම් ගැනීම දුෂ්කරයි. එකපාරට තේරුම් ගන්න බැරි දේ අපි කොහොමද තේරුම් ගන්නේ? දැන් පංච උපාදානස්කන්ධයේ විශිෂ්ට ඥානෙන් අවබෝධ කළ යුතු එකක් විදිහට පෙන්වන්නේ නේද? ඒතර විශිෂ්ට ඥානෙන් අවබෝධ කළ යුතු පංච උපාදානස්කන්ධය අවබෝධයේ පිණිස අපි කොහොමද කටයුතු කරන්න ඕන? කෙටියෙන් කිව්ව දේ විස්තර කළත් පෙන්නනවනේ. කෙටියෙන් කිව්ව දේ තේරුම් ගන්න බැරි කෙනා විස්තර කරලා පෙන්නු දේ තේරුම් ගන්න ඕන. නේද? දැන් බලන්න කොහොමද භාගතුන් වහන්සේ විස්තර විදිහට පංච උපාදානස්කන්ධය පෙන්වන්නේ? කෙටියෙන් කොහොමද පෙන්වන්නේ? සංක්ෂිප්ත විදිහට පෙන්නනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා උපාදානස්කන්ධ පහක් විදිහට පෙන්නනවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා නේද? ඒතර මේ උපාදානස්කන්ධ පහ දුක විදිහට පෙන්නනවා. ඒ කෙටියෙන් පෙන්නන පංච උපාදානස්කන්ධය නැත්තම් ඒ දුක විස්තර විදිහට පෙන්නනවා. කොහොමද විස්තරද පෙන්වන්නේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියලා පෙන්වනවා. ඒ තමයි කෙටියෙන් පෙන්න දේ විග්‍රහ කළා දීර්ඝ විදිහට පෙන්වන ක්‍රමේ. එහෙනම් සංක්ෂිප්ත විදිහට තියෙන දේ තේරුම් ගන්න බැරි කෙනා ඒ තේරුම් ගැනීම පිණිස කුමක්ද කළ යුත්තේ? විස්තර කළ දේ තේරුම් ගන්න ඕන නේද? විස්තර කර ආකාරයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඒතර විස්තර කරපු දේ විස්තර කළ ධර්මයේ තේරුම් ගන්නකොට සංක්ෂිප්ත විදිහට කිව්ව දේ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. බලන්න ඒතර භාගතුන් වහන්සේ තමයි දුක කියන දේ පෙන්වන්නේ. පළමු ආර්ය සත්‍ය, දුක්ඛාර සත්‍ය ලෝකෙට පෙන්වන්නේ අපට කියලා දෙන්නේ භාගතුන් වහන්සේ. කුමක්ද මේ විදිහට පෙන්වන්නේ? ජාති, ජරා, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස. මේ සියල්ල දුකට අයිති ධර්මයන් විදිහටයි පෙන්වන්නේ. නේද? ඉපදීම, ලෙඩවීම, වයසට යෑම, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම, කැමති දේ නොලැබීම, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම්, වැළපීම් ආදී දේවල් සියල්ල දුකට අයිති දේවල් විදිහට පෙන්වනවා. ඊළඟට භාගතුන් පෙන්වනවා මේ සියල්ල කෙටියෙන් නැත්නම් සංක්ෂිප්තව කිව්වොත් පංච උපාදානස්කන්ධය කියලා කියනවා කියලානේ. ඒ විදිහට අපි ඉගෙන ගන්න නේද? ඒතර පංච උපාදානස්කන්ධය කියන ධර්මය අවබෝධ කළ යුතු දෙයක්. ඒ කෙටියෙන් පෙන්වන ධර්මය අවබෝධ කර ගැනීමට පහසුව වෙනවා විස්තර කළ ධර්මය තේරුම් ගැනීමෙන්. එතකොට දුකට අයිති ධර්මය ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස කියන ධර්මය දුකට අයිති දෙයක් කියලා අපි පිළිගන්න ඕන. මේ දුක කියලා අපි පිළිගත්තොත් ඒ පිළිගන්නේ කුමක්ද? බුදුරජාන් වහන්සේගේ අවබෝධය. මේ තමයි දුක කියලා දුකට අයිති ධර්මයන් ගැන අප තුළ පිළිගැනීමක් තියෙනවා නම්, දරා ගැනීමක් තියෙනවා නම්, ඒ පිළිගැනීම දරා ගැනීම බුදුරජාණන්සේ අවබෝධයේ පිළිගැනීමක් බවට පත් වෙනවා. ඒතර අපි ඒ දුකට අයිති ධර්මයන් මේ තමා දුක කියලා පිළිගන්නවා නම් මේ දුක කුමක් නිසාද කියලා බුදුරජාණන්සේ පෙන්වූ දෙයත් අපි විමසා බලන්න සමර්ථ වෙනවා නේද? දුකට අයිති ධර්මයන් මේවා කියලා පිළි නොගත්තොත් දුක කුමක් නිසාද කියලා පෙන්වූ ධර්මයේ විමසන්න අපි පෙළඹෙන්නේ නේද? බුදුරජාන් වහන්සේ විමසුවේ කොහොමද? ජරා මරණ කියන්නේ දුකට අයිති දෙයක්. ඒ ජරා මරණ දුක කුමක් නිසාද කියලානේ උන්වහන්සේ විමසා බැලුවේ. එතකොට උන්වහන්සේට අවබෝධය ඇති උනේ මේ ජරා මරණ ඉපදීම නිසායි.
ඉපදීමෙන් ජරා මරණ ඉපදෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා කියලා උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒතර ශ්‍රාවකයා විදියට අප ඒ භාගතුන් වහන්සේගේ අවබෝධය පිළිගත යුතුයි. එහෙම පිළිගත්තොත් අප තුළ මේ පංචපාස්කන්ධය අවබෝධ කර ගැනීම පිණිස වන විශිෂ්ට ඥානයත් ඉපදෙනවා. ප්‍රහාණය කළ යුතු ධර්මයේ ප්‍රහාණය කිරීම පිණිස වන විශිෂ්ට ඥානය උපදව ගන්නත් අපට පුළුවන්කම තියෙනවා. ඒතර අපි අද කතා කළේ මේ විශිෂ්ට ඥානෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයන් ගැන කෙටියෙන් කතා කළේ. එතකොට මේ ධර්මයේ තුල පෙන්නනවා විශිෂ්ට ඥානෙන් ප්‍රහාණය කිරීම පිණිස ධර්මතා දෙකක් නේද? එකක් අවිද්‍යාව, අනික භව තණ්හාව. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වූ විදිහට ඒ ධර්මයේ පිළි අරගෙන ඒ ධර්මයට අනුව කල්පනා කිරීමෙන්ම අවිද්‍යාවත් ප්‍රහාණය වෙනවා, භව තණ්හාවත් ප්‍රහාණය වෙනවා. බලන්න භාගතුන් වහන්සේ කොහොමද පෙන්වන්නේ අපට හිතන්න කියලා අපට එහෙම අපට විමසලා බලන්න කිව්වේ කොහොමද? ජරා මරණ දුක කුමක් නිසාද? ඒ විදිහට අපි තේරුම් ගත්තොත් විමසන්න පුරුදුනොත් අපේ විමසීම අවිද්‍යාව ප්‍රහාණය වීම පිණිස පවතිනවා. අවිද්‍යාව ප්‍රහාණය වීමෙන් භව තණ්හාව ප්‍රහාණය වීමට ඉඩකඩ තියෙනවා. අවිද්‍යාව තිබෙද්දීම භව තණ්හාව ප්‍රහාණය කරගන්න බෑ. අවිද්‍යාව ප්‍රහාණය වෙන සිටේ භව තණ්හාව ප්‍රහාණය වීම පිණිස ඉඩක් තියෙනවා, අවකාශයක් තියෙනවා. බලන්නතර භාගතුන් වහන්සේ පෙන්වන විදිය, භාගතුන් වහන්සේ ධර්මය පිළි නොගෙන අවිද්‍යාව ප්‍රහාණය කරගන්නටත් භව තණ්හාව ප්‍රහාණය කරන්නත් බෑනේ නේද? භාගතුන් වහන්සේගේ ධර්මය පිළි නොගන්නා කෙනාගේ සිත තියෙන්නේ දුකට අකමැති තියෙනවා. තිබුණට දුක් නැති තැනක ඉපදෙන්නත් යාගේ කැමැත්ත තියෙනවා. එන යලි ඉපදෙන්න කැමැත්තක් තියෙනවා. යලි ඉපදීමට කිසිසේත් අකමැත්තක් ඔහුගේ හිතේ ඇති වෙන්නේ නැහැ. ඇයි යලි ඉපදෙන්න අකමැත්තක් ඇති නොවෙන්නේ? ඉපදීම නිසායි දුක ඇති වෙන්නේ කියන දැනුම, ඒ ඥාණය ඔහු තුල පිහිටන්නේ නැහැ. පිහිටන්නේ නැත්තේ භාගතුන් වහන්සේ පෙන්වූ දේ ඔහු පිළිගන්න නැති නිසා. භාගතුන් වහන්සේ පෙන්වූ ඒ දේ පිළිගත්තොත් ඒ පිළිගත් දේට අනුව හිතනවනේ නේද? ඒතර ඔහුගේ දැනුම කුමක්ද? ඉපදීම නිසායි ජරා මරණ දුක කියලා ඔහු තුල දැනුම ඇති වෙනවා. ඔහු තුලම දැනුම තියෙනවා, අවබෝධය තියෙනවා. ඉපදීම නිසායි ජරා මරණ දුක් ඇති වෙන්නේ. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ දුක් නිරුද්ධ වෙනවා කියන දැනුම ඔහු තුලම හට ගන්නවා. ඒතර ඒ දැනුම එහෙම නැත්නම් ඒක අවබෝධයක්. ඒ විශිෂ්ට ඥාණයෙන් ඇති වෙන අවබෝධය. ඒ අවබෝධයේ සමග විශිෂ්ට ඥාණයෙන් යුක්තව ඔහුට අවිද්‍යාව ප්‍රහාණය කරගන්න පුළුවන්. අවිද්‍යාව ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ යලි ඉපදීමට කැමැත්තක් ඔහු තුල ඉපදෙන්නේ නැහැ. අවිද්‍යාව ප්‍රහාණයත් සමග භව තණ්හාව ප්‍රහාණය වෙනවා කියන්නේ ඒකයි. අවිද්‍යාව කියලා කියන්නේ දුක් හටගන්නා ක්‍රමය නොදන්නකම. දුක හටගන්නේ මෙහෙමයි, දුක නැති වෙන්නේ මෙහෙමයි කියලා එක දන්නේ නැහැ. දන්නේ නැති අය බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්න අපට නිකම්ම දැනුමක් එන්න බෑනේ. එහෙමයි අපට. බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළි නොගෙන කිසි කෙනෙකුට එහෙම දැනුමේ නිකන් එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වචනේ පිළිගැනීමෙන් තමයි අපේ දැනුම ඇති වෙන්නේ. ඒකයි ධර්මයේ දන්නවා කියලා කියන්නේ. ඒ දන්නා බව, ධර්මයේ දන්නා බව බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිගැනීමෙන් සිදු වෙනවා. ඒ අවබෝධය පිළිගත්ත කෙනා ඒ පිළිගත් ධර්මයට අනුව හිතනවා. පිළිගත් ධර්මයේ වෙන්නේ ඉපදීම නිසා දුක හට ගන්නවා. ඉපදීම නැතිවීමෙන් දුක නැති වෙනවා කියන එකයි පිළිගත් ධර්මයේ විය යුත්තේ වෙන්නේ. ඒතොර ඒ ධර්මයට අනුවම හිතන්න පෙළඹෙනවා. ඒකට කියන යෝනිසමනසිකාරය. ඒතොර ඒ ධර්මයේ පිළිගත් ශ්‍රද්ධාවටපත් වෙච්චි කෙනා තුළ තියෙන යෝනිසමනසිකාරය වෙනවා. ජරා මරණ කුමක් නිසාද? ජරා මරණ නිරුද්ධ වෙන්නේ කුමක් නිසාද? මේ විදිහට පටිච්චසමුපාදය තුළ පෙන්නෝ ඒ ධර්මයේ විමසන්න ඔහු පුරුදු වෙනවා. භාගතුන්ස් කිව් විදිහට විමසන්න පුරුදු වෙනවා. ඒතර ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත යෝනිසමනසිකාරය තුළ ඉන්න කෙනාගේ සිත ඉබාගාත එහෙමේ යන ස්වභාවය අඩු වෙනවා. ඇහැට පේන දේ, කනට ඇහෙන දේ මේවා ඔස්සේ එහෙමේ ඉබාගාතේ දුවපු හිතක්නේ සාමාන්‍ය කෙනාට තියෙන්නේ නේද? ඒකනේ ස්වභාවය.
ප්‍රිය දේවල් අප්‍රිය දේවල් ඒ ප්‍රිය දේ ඔස්සේ ඇලි ඇලි යනවා අප්‍රියමනාප දේ ඔස්සේ ගැටි ගැටි යනවා. ඕක සාමාන්‍ය කෙනාගේ හිත. නමුත් බලන්නේ සාමාන්‍ය කෙනාගේ හිත, දුර්වල හිත, වැනෙන හිත, පීඩාවටපත් වෙන හිත බැහැර වෙලා ශක්ති සම්පන්නව හිතක් බවටපත් වෙනවා. දුර්වල වැනෙන, ඇලෙන, ගැටෙන ස්වභාවයෙන් යුක්ත සිත එක දෙයකට එක අදහසක පවත්වන්න බෑ. ඒ සිත වැනෙනවා. වක්‍රයි. එහෙම නැත්නම් ඍජු නෑ. වැනෙන සිතක්. ඒතරෝට ධර්මයක් මතක් වෙනවා, ධර්මයේ නොවන දේත් මතක් වෙනවා. දුකක් දැනෙනවා. නිදහස් වෙන්න නැත්තම් කියලා හිතෙනවා. නෑ මේ සැපතනක් තියෙන්න පුළුවන් ලෝකේ කියලා හිතෙනවා. ධර්ම මානසිකාරකුත් එනවා, ඒත් එක්කම ධර්මයේ නොවන දේකුත් එනවා. ඒකයි ඍජු නැති හිත කියලා කියන්නේ. ඍජු නැති හිතක්. ධර්මයේ වචනක් තියෙනවා. නමුත් ඔහුගේ සිත ඇතුලෙන් වැඩ කරන්නේ දුක් නැති තැනක් ලෝකේ තියෙනවා. එතන ඉඳන් මේ වැඩේ කරන්න පුළුවන් වෙයි. කියලා හොට හිතෙනවා. එහෙම නැත්නම් මේ කාලේ අමාරුයි. මේ කාලේ දේශගුණේ දුෂ්කරයි. පස්සේ පුළුවන්. මේ කාලේ කනබුන දේ අඩුයි. පස්සේ පුළුවන්. මේ කාලේ මේ ශරීරයට හොඳ නැහැ. පස්සේ පුළුවන්. එහෙම මේ කාලේ අපිට පින මදි, පිං මදි අපිට. මේ විදිහේ විවිධාකාර විදිහට අපේ සිත වක්‍ර විදිහට ගමන් කරනවා. ඍජු වෙන්නේ නැහැ සිත. මක්තිසාද අර බුද්ධ වචනේ තුල නොපිහිටන නිසා. බුද්ධ වචනේ පිළිගැනීමෙන් සිත බලවත් බවට පත් වෙනවා. සද්ධා බලය කියලා කියන්නේ ඒකයි. සිතට බලයක් එනවා. බලවත් සිත ඍජු අදහසක පවත්වන්න පුළුවන්කම තියෙනවා. දුර්වල සිත ඍජු අදහසක පවත්වන්න බෑ. ඍජු අදහසක් එනවා. නමුත් ඒත් එක්කම ටික කලකින් ඒක නැති වෙලා යනවා. හරියන්නේ නැහැ මං උත්සාහ කරා කියලා ඒ තමා සාධාරණීකරණ කරන අර දුර්වල අදහස්ම තමයි මතුවලා එන්නේ. ඒතර මේ එයාගේ හිත දුබල වෙලා ඔහුගේ හිතේ ඉපදීම ගැන තියෙන කැමැත්ත බලවත් වෙන්න පටන් ගන්නවා යලි. ඉපදීම තියෙන අකමැත්තක් එන්නේ ඉපදෙන්නේ. බලන්න ශ්‍රද්ධාවෙන් තොර තැන යෝනිස මනසිකාරයට ඉඩක් නැහැ. අයෝනිස මනසිකාරයට එනවා. ඒතර අයෝනිස මනසිකාරය තුළ කොච්චර දහම් දැනුම තිබුණාකවත් ඒක ධර්මයේ දන්නා බව කියන ශ්‍රද්ධා සම්පන්න ස්වභාවයට එන්නේ නැහැ. ධර්මයේ දන්නා බව කියලා කියන්නේ ශ්‍රද්ධානුසාරී බව. ධර්මයේ දන්නවා. කියන සාමාන්‍ය ලෝක විශ්ය දන්නවා කියලා ඒ දැනුම නෙමෙයි. ඒක පොතක් බලලා ගන්න පුළුවන්, කයෙන් අරහලා ගන්න පුළුවන්, කටපාඩම් කරලා ගන්න පුළුවන්, මුකරිකම ආදී දේෙන් පවත් ගන්න පුළුවන්. ධර්මයේ දන්නා බව කියලා කියන්නේ ශ්‍රද්ධාවෙන් පිළිගැනීම. ඒකට කියනවා දන්නවා, ධර්මයේ දන්නවා. ඒ ශ්‍රද්ධාවෙන් පිළිගත්ත කෙනා බල සම්පන්න සිතක්. සිත දුර්වල නැහැ. ඒ සිත බලවත් වුණ ගමන් ඍජු විදිහට හිතන්න පුළුවන්. ඍජු විදිහට හිතන්න නම් බලවත් හිත ඕන. එහෙම නැත්නම් සිත ඇලීම් ගැටීම් ඔස්සේ යනවා. ලාමකයි. මොකද සිත දුර්වල වුණ ගමන් ඒ සිත වෙන කෙනෙකුගේ පාලනයට නතු වෙනවා. සිත වෙනත් අයගේ පාලනයෙන් නතු වෙනවා. ඒතර ඒ සිත පාලනය වෙන පාලනයෙන් නතු වෙන ගමන් සිත ඇලීම් ගැටීම් වලට ගොදුර වෙලා යනවා. සිත ලපට වෙනවා, ලාමක වෙලා, කපටි, එහෙම නැත්නම් වංචා සහගත දුර්වල හිතක් බවට පත් වෙනවා. ඒ සිත තමයි ධර්මයක් පවත්වනවා, අධර්මයක් පවත්වනවා, ධර්මයේ වගේ දේවල් පවත්වනවා. පවත්වමින් ඉපදෙන්න අකමැත්තක් කවදාවත් ඉපදෙන්නේ යලි ඉපදෙන්න කොහේ හරි සුව පහසු තැනක් හොයන හිත එනවා ඉපදෙන්න. එහෙම නැත්නම් වෙන ප්‍රාර්ථනා වලට හිත යනවා. සුව පහසු ප්‍රාර්ථනා වලට හිත යනවා. දුක පතන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් කවුරු. මොකද ඒක හැටියන්නේ නේ දුක පතන්නේ නැහැ. සැප පතනවා. සැප සහිත බල සහිත ජීවිතයක් පතනවා. ඒතර ඔහු තුළ විභව තණ්හාව වැඩෙනවද ෂේ වෙනවද? විභව තණ්හාව වැඩෙනවා. තණ්හාව වැඩෙනවා නම් අවිද්‍යාව ෂේ වෙනවද වැඩෙනවද? අවිද්‍යාවත් වැඩෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි තණ්හාව පවතින්නේ. අවිද්‍යාව වැඩෙමින් තණ්හාව ෂේ වීමක් ලෝකෙ වෙන්නේ නැහැ. එහෙනම් තණ්හාව ෂේ වෙන්න නම්, තණ්හාව නිරුද්ධ වෙන්න නම් අවිද්‍යාව නිරුද්ධ විය යුතුමයි. ඒකයි මේ දේශනාවේදී භාගතුන් පෙන්නන්නේ විශිෂ්ට ඥාණයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයක් තියෙනවා. කුමක්ද ඒ ධර්මය? අවිද්‍යාවත් භව තණ්හාවත්. භව තණ්හාව කියලා කියන්නේ යලි ඉපදෙන්න කිසිම කැමැත්තක් නැත්නම් භව තණ්හාව ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා.
යලි යලි ඉපදෙන්න කැමැත්තක් තියෙනවා නම් ඒ භව තණ්හාවට අයිති දෙයක් විදිහට අපි තේරුම් ගත යුතුයි. යලි යලි ඉපදෙන්න කැමැත්තක් තියෙනවා නම් ඉපදීම ගැන බයක් නැති බව. ඉපදීම ගැන බයක් නැහැ. ඔහුට ඉපදීමට අකමැත්තක් එන්නේ නැහැ. ඇයි ඉපදීමට බයක් නැත්තේ? ඇයි ඉපදීමට බයක් නැත්තේ? ඉපදීම නිසයි ජරා මරණ කියන වැටහීම නැහැ. බලන්න සම්මා දිට්ඨියෙන් තොර, ශ්‍රද්ධාවෙන් තොර, ධර්මයේ අදාහ ගැනීමෙන් තොර සිත කොච්චර ව්‍යාජයිද? කොච්චර වංචනිකයිද නේ? කොච්චර මුලාවෙන් යුක්තයිද? කොච්චර අසරණයිද නේ? අසරණයි නේද? අන්නේ අසරණ භවෙන් නිදහස් වෙන්න තමයි ධර්මයේ දරා ගැනීම, ධර්මයේ පිළිගැනීම, ශ්‍රද්ධාවට පත්වීම කියන ධර්මයන් ලෝකෙ තියෙන. බුදුරජාණන්සේ අපිට යලි යලි කියන්නේ මේක දරාගන්න මෙලෙසම පිළිගන්න කියලා කියන්නේ ඒකයි. බුදුරජාණන්සේ අවබෝධයේ පිළිගන්න කියන්නේ ඒකටයි. ඒ සිත බලවත් වෙනවා. ඒ ධර්මයේ පිළිගැනීමෙන් බලවත් වන සිත ඇලීම් ගැටීම් ඔස්සේ එහෙට මෙහෙට හැලෙන්නේ නැහැ. ඍජු විදිහට හිතන්න පුළුවන්. කුමක්ද ඍජුද හිතන්නේ? ඔහුට බයක් හිතෙන්නේ නැහැ. ඉපදීම නිසායි දුක ඇති වෙන්නේ කියලා හිතන්න බය හිතෙන්නේ නැහැ. සැක හිතෙන්නේ නැහැ. යම් කෙනෙක් කිව්වොත් එහෙම ඉපදීම නිසා දුකම නැහැ සැප තියෙනවනේ කියලා කිව්වොත් ඔහු ඒක පිළිගන්නේ නැහැ. ඇයි ඔහුගේ සිත ඍජුයි. ශ්‍රද්ධාවට පත්වෙච්ච කෙනාගේ හිත ඍජුයි. ඒතර ඔහුට මනුස්ස ලෝකේ වේවා, දිව්‍ය ලෝකේ වේවා, බඹ ලෝකේ වේවා, කුමන ලෝකයක කුමන සපක් තිබුණත් ඒ සපත් ඒ ඉපදීම නිසා නේද කිව්වට ඔහු පිළිගන්නේ නැහැ. ඔහු පිළිගන්නේ බුද්ධ වචනේ නම් බුද්ධ වචනේ පිළිගත්ත කෙනාගේ සිත වෙන කිසි කෙනෙකුගේ දෙයක් පිළිගන්නේ නැහැ. ඔහුගේ පිළිගැනීම කුමක්ද? ඉපදීම නිසායි ජරා මරණ දුක් හටගන්නේ. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ දුක් නිරුද්ධ වෙනවා කියන පිළිගැනීම ඔහු තුළ තියෙනවා. ඒ පිළිගැනීමම ඔහු යලි මෙනෙහි කරනවා, සිතනවා. ඒතර ඔහුගේ ඒ කල්පනාව ඍජු කල්පනාව බවට පත් වෙනවා. ඔහුගේ දෘෂ්ටිය ඍජු බවට පත් වෙනවා. ඒ ඍජු දෘෂ්ටිය ඍජු කල්පනාව ඔහු යලි තවත් බලවතෙක් බවට පත් කරනවා. ශ්‍රද්ධා බලය, ප්‍රඥා බලය දක්වාම ඔහු දියුණු වෙනවා. ඒතර වීරිය ඔහු තුළ තියෙනවා. ඒ වීරිය මුල් කරගෙන සිහිය නුවණ ඒ සියල්ල ඔහු තුළ බලවත් වෙනවා. එතකොට ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන බලයන් ඔහු තුළ තියෙනවා. ඒ විදිහට බලවත් සිතෙන් ධර්මයේ පුරුදු කරද්දී අවබෝධ කළ යුතු ධර්මය ඔහු අවබෝධ කර ගන්නවා. ප්‍රහාණය කළ යුතු ධර්මය ඔහු ප්‍රහාණය කරනවා. ප්‍රගුණ කළ යුතු ධර්මය ප්‍රගුණ කරනවා. සාක්ෂාත් කළ යුතු ධර්මය ඔහු සාක්ෂාත් කර ගන්නවා. වක් නිසාද ඒ සඳහා වන විශිෂ්ට ඥාණය, අභිඥාව ඔහු සතුව ඉපදී තිබෙන නිසා. ඒ විදිහටයි ධර්මය පුරුදු කරගන්න තිබෙන්නේ. ඒ නිසා මේ විශිෂ්ට ඥාණයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයක් විදිහට භව තණ්හාව අපට පෙන්වන්නේ ඇයි කියලා තේරුම් ගන්න. දැන් ඔබට තේරෙනවා ඇති භව තණ්හාව ප්‍රහාණය නොවි කාම තණ්හා මොන විදිහින්වත් ප්‍රහාණය වෙන්නේ නැහැ. භව තණ්හාව ප්‍රහාණය වීමත් සමග කාම තණ්හාව ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ඒතර කාම ලෝකයෙන් නිදහස් වෙන කෙනෙක් වෙනවා. භව තණ්හාව තිබෙද්දී විභව තණ්හාව ප්‍රහාණය වෙන්නේ නැහැ. භව තණ්හාව තිබෙද්දීම දුකෙන් නිදහස් වෙන්න හදන කෙනා තුල යලි විභව තණ්හාව හට ගන්නවා. ඇයි ඔහු මේ ශරීරෙම දුක් දෙනවා. ශරීරෙම කඩලා බිඳලා දාන්න හිතනවා. නේද? කාමයන් කඩනවා බිඳනවා විඳින්න හිතනවා. ඒතර භව තණ්හාව අවබෝධ නොකොට කාම තණ්හා, විභව තණ්හා දුරු කරන්න බෑ. ෂේ වෙන්නේ. ඒ නිසායි විශිෂ්ට ඥාණයෙන් යුක්තව භව තණ්හාව ප්‍රහාණය කර ගන්න කියලා කියන්නේ. ඒ කරුණ තේරුම් කළ දෙන්නයි මම ඔබට අද කතා කළේ. ඉතින් අපි සෙත් පතනවා මේ උතුම් ධර්මයන් භාගතුන් වහන්සේ වදාළ විදිහට හොඳින් තේරුම් අරගෙන විශිෂ්ට ඥාණයෙන් ප්‍රහාණය කළ යුතු අවිද්‍යාවත් භව තණ්හාවත් ප්‍රහාණය කර ගැනීම පිණිස සියලු දෙනාටම වාසනාව උදා වේවා.